අයිබෝන් ළමයි අපි අද කතා කරනවා එදා කතා කරපු තැනේ ඉඳලා රසායනික ගණනේ ඉතුරු ටික. එතකොට මේ තියෙන තත්ත්වයක් එක්ක අපි ඔයගලන්ට වීඩියෝ ටිකක් එවන්නේ. එතකොට මේකේ ඉතා කුඩා කොටස් ප්‍රමාණයක් එක්ක කිහිපයක් ඔයගලන්ට يعني මේක බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි එවන්නේ. සාමාන්‍යයෙන් පැයකෝ පැය එකමාරක කොටස් විදිහට තමයි එවන්නේ. ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕනි කාරණේ තමයි මේ ගණනේ පාඩම පැහැදිලිව ඉස්සරහට කරගෙන යන්නේ ටියුට් එකත් එක්ක. ඔයගොල්ලෝ ටියුට් එක අරගෙන ඒකත් එක්ක තමයි මේක යන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති වෙනවා. මොකද මේ වාතාවරණය තව කොච්චර කල් යයිද කියන්න බෑ. එතකන් අපි දිගටම මේ විදිහට තමයි මේ වැඩ ටික කරන්නේ. බලන්නකෝ එදා ඔයගොල්ලන්ට අන්තිමටම මම ගෙදරදී කරගෙන ඉන්නේ කියලා ප්‍රශ්න ටිකක් දුන්නා. නේද? නේ? අයින ටිකක නම් ලිව්වා ඔයගොල්ලන්ට ඒකේ සූත්‍ර ටික ලියාගෙන ඉන්නේ කියලා. බලන්න ඔයගොල්ලෝ ලියන තියෙන දේ හරිද කියලා. හරි. බලන්න ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට දුන්නා ඇමෝනියම්. හරිද ළමයි? එතකොට ඇමෝනියම් කියන්නේ මොකද්ද? NH4+. හරිද බලන්න. වැරදි නම් හදාගන්න. ඊළඟට කාබනේට CO3 2-. හරිද බලන්න. ඊළඟට දුන්නා සල්ෆයිඩ් S2-. ඊළඟට සින්කේට් ZNO2 2-. ඊළඟට නයිට්‍රයිට් NO2-. ඊළඟට ඔක්සයිඩ් 6 ඔක්සයිඩ් අල්ඩයන් O2-. 7 සල්ෆයිඩ් SO3 2-. හරිද බලන්න. හරිනම් හරි වැරදි නම් ඔයගොල්ලෝ මේක සටහන් කරගන්න. මොකද මේ ටික මතක තියාගන්න ඕනේ ඉස්සරහට යන්න නම් ටික ලියාගන්න. ඊළඟට 8 දුන්නේ ක්‍රෝමේට් CrO4 2-. 9 ඇලුමිනේට් AlO2-. 10 පොස්පයිට් හරි HPO3 2-. පොස්පයිට්. ඊළඟට Q+ 11 Cu+ 12 සයනයිඩ් Cn- 13 ක්ලෝරේට් ClO3-. 14 නයිට්‍රේට් NO3-. 15 පොස්පයිඩ් P3-. බලන්න හරිද කියලා. ඊළඟට 16 කාබයිඩ් C4-. 17 ඩයික්‍රෝමේට් Cr2O7 2-. 18 ෆෙරස් Fe2+. 19 සයනේට් හරි SCN- OCN-. 20 බයිකාබනේට් HCO3-. 21 සල්ෆේට් SO4 2-. 22 අමයිඩ් NH2-. 23 ඔක්සලේට් C2O4 2-. 24 පොස්පේට් PO4 3-. 25 හයිඩ්‍රයිඩ් H-. 27 26 මැංගනස් Mn2+. 27 ඇස්ටටේට් AtO3-. 28 පෙරොක්සයිඩ් O2 2-. 29 නයිට්‍රයිඩ්
N3 minus. ඊළඟට 30 hydronium H3O plus. 31 A site N3 minus. 32 permanganate MnO4 minus. 33 chromic Cr3 plus. 34 borate BO3 3 minus. 35 acetate C2O4 2 minus. Sorry, acetate CH3 COO minus. 36 stanic SN4 plus. 37 thiocyanate SCN minus. thiocyanate. හරි. ඊළඟට බලන්න හරිද කියලා මේ ටික. මොකද මේ ටික මතක තියාගන්න කියලා මම ඕගලන්ට කිව්වා. මොකද මතක තියාගත්තොත් තමයි අකාබනික සංයෝග ටික අපිට සූත්‍ර ලියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතොනොත් අපිට බල බල ලියන්න බෑ. නිසා ඕගොල්ලන්ගේ වගකීම මේක කොහොම හරි මතක තියා ගැනීම. හරිද? මොකද මේ ටික මතක තියාගන්නවා කියන එක හරිද? මම මේක කරකෝල පටලෝලනේ මම ඕගොල්ලන්ට දුන්නේ. මොකද එතකොට ඕගොල්ලෝ මතක තියෙනවා නම් දඩබඩ ගාලා ලියන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට මේක මතක නැත්තම් මොකද කරන්න ඕනේ? මේක දෙපාර තුන්පාර ලියලා හුරු වෙන්න ඕනේ. එහෙම ලියලා හුරු වුණාම මේ ටික ලියා ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට කෙලින්ම දැක්ක ගමන් සූත්‍රයක් කියන්නත් පුළුවන්. එහෙම නැතුනොත් සූත්‍රයක් හදන්නත් පුළුවන්. තේරුණා නේද ළමයි? හරි. බලන්න මම එතන ඉඳලා ඊටු ටිකත් ආයි කතා කරන්නම් ඕගොල්ලන්ට. මොකද මේක මතක තබා ගැනීම තමයි ඕගොල්ලන්ගේ තියෙන වගකීම. මේ දවස්වල නිකන් ගෙදර ඉන්න එපා. මේ ටික හොඳටම මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් වෙනවා. හරිද? ඊළඟට 38 ආසනේට්. හරි. ඊළඟට අපි ගන්නේ 38 ආසනේට්. ASO4 3 minus 39 cupric Cu2 plus. 40 tetrathionate S4O6 2 minus. 41 perchlorate ClO4 minus. 42 ferric Fe3 plus. 43 manganate MnO4 2 minus. 44 silicate SiO3 2 minus. ළඟට 45 hydroxide OH minus. 46 stannous SN2 plus. 47 acetylite C2 2 minus. 48 mercurous Hg plus හෝ Hg2 2 plus. 49 selenate SCO4 2 minus. 50 molybdate MoO4 2 minus chromate වගේ. 51 periodate IO4 minus. 52 stannate SNO3 2 minus stannate. 53 bisulfite HSO4 53 bisulfite HSO3 minus. 54 superoxide O2 minus. 56 thiosulfate H2O3 2 minus. 57 chloride ClO2 minus. 58 argentus Ag plus. 59 metaborate B4
O7 2 minus ඊළඟට selenite 60 Sc2 minus 61 peroxide disulfate S2O8 2 minus බලන්න හරි දැන් මේකෙදී ඔයගලන්ට පේනව නේද මං එදා දුන්න ටික ඔයගලන්ට ගෙදරදී කරගෙන ඉන්නේ කිව්වා මං ඔයගලන්ට කිව්වා මේ ටික හරිද කියලා බලන්න ඕනේ මේ ටික කරන්න කියලා දැන් ඔයගොල්ලෝ ලියලා තියෙනවා නම් හරිද මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ ටික ලියලා ඇති කියලා බලන්න ඔයගොල්ලෝ ලියපු එකෙන් කීයක් හරිද ඔක්කොම හරි නම් අවුලක් නැහැ ඒක හොඳයි හැබැයි ඊට වඩා ටිකක් වැරදි නම් දැන් බලන්න ඔයගොල්ලෝගේ වැරදිලා තියෙන ආරෝපණද හරිද මේක නිකන් හිතලා ලියන්න බෑ පොඩ්ඩක් මතක තියාගෙන තමයි ලියන්න ඕනේ දැන් ඕගොල්ලෝ ළමයි මේ ටික ඔක්කොම මතක තියාගත්තා නම් හරිද මොකද්ද දැන් අපිට පුළුවන් ඊළඟ එක තමයි දීලා තියෙන සංයෝගවල මොනවාද රසායනික සූත්‍ර ලිවීම හරිද මොනවාද රසායනික සූත්‍ර ලිවීම මම මේ ටික මකනවා එහෙනම් ඕගොල්ලෝ ඊළඟට ලියන්න තියෙන මාතෘක තමයි මොනවාද හරිද සංයෝගවල රසායනික සූත්‍ර ලිවීම හරි සංයෝගවල රසායනික සූත්‍ර ලිවීමේදී අනුගමනය කරන කල්යොත් එහෙනම් මාතෘකාව තමයි මොනවාද රසායනික සූත්‍ර ලිවීමේදී අනුගමනය කළ යුතු කරුණු මොනවාද අකාබනික සංයෝගවල රසායනික සූත්‍ර ලිවීමේදී අනුගමනය කළ යුතු කරුණු හරි රසායනික සූත්‍ර ලිවීමේදී අනුගමනය කළ යුතු කරුණු පළවෙනි එක හරි පළවෙනි එක දැන් හිතන්න මෙන්න මෙහෙමයි දැන් මූලද්‍රව්‍යයක් සූත්‍රයකින් දක්වන සෑම විටම හරිද එහි මුලකුර කැපිටල් විය යුතුයි දෙවන අකුරක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම සිම්පල් වෙන්න ඕනි හැබැයි වැල් අකුරු භාවිතා කරන්න බෑ සාමාන්‍ය බැඳි අකුරු වගේ ලියන්න බෑ හරි දැන් උදාහරණයක් විදිහට සෝඩියම් මුලකුර කැපිටල් දෙවෙනි අකුරක් තියෙනවා නම් සිම්පල් ක්ලෝරින් බලන්න Cl හැබැයි මෙහෙම ලියන්න යන්න බෑ ඒක වැරදි තේරුණා නේද මොකද බැඳි අකුරු ලියන්න යන්න බෑ හරි බැඳලා ලියන්න යන්න බෑ එහෙනම් තේරුණා නේද පළවෙනි කරුණ මොනවාද එක මූලද්‍රව්‍යයක් සූත්‍රයකින් නිරූපණය කරනකොට මුලකුර කැපිටල් විය යුතුයි එහි දෙවන අකුරක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් මොනවා වෙන්න ඕනිද සිම්පල් වෙන්න ඕනේ එහෙනම් දෙවෙනි එක හරිද සූත්‍රයක් ලිවීමේදී සංයෝජන වෙන මූලද්‍රව්‍ය දෙකේ හෝ අයන දෙකේ හෝ ඛණ්ඩක දෙකේ සංයුජතා මාරු කරලා ලියන්න. තේරුණා නේද? මොනවාද? මූලද්‍රව්‍යයක් නිරූපණය කරනකොට ඒකේ අයන දෙකේ හෝ හරිද? ඛණ්ඩක දෙකේ හෝ සංයුජතා මාරු කරලා ලියන්න ඕනේ. ටියුට් එකේ තියෙන විදිහට මම පෙන්නන්නම්. පළවෙනි එක තියලා තියෙන උදාහරණයක් විදිහට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මොනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. බලන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. උදාහරණ එක දීලා තියෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? දැන් බලන්න මොකද්ද? අපි මේකෙදි ළමයි කැල්සියම් කියලා කියන්නේ මොනවද? Ca2+. හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොනවද? OH-. දැන් මේක ලියනකොට මේකේ සංයුජතා මාරු කරලා ලියන්න ඕනේ. දැන් කැල්සියම් ලිව්වා. මෙතන සංයුජතාවය කියන්නේ ආරෝපණයට සමානයි එකයිනේ. නිසා එක අපි මුලින් ලියන්න ඕනේ නැහැ. හැබැයි මෙතන මාරු වුණොත් මේ වගේ දෙකක් වෙන්න ඕනේ නේද? ඒ නිසා වරහනක් දාලා OH twice කියලා ලියන්න ඕනේ. එතකොට මේ මොනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මොනවාද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. පැහැදිලිද? කැල්සියම් කියන එක දැනට අපිට ලියා ගන්න නැත්නම් ඉස්සරහට ළමයි කෙලිම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ CaOH twice කියලා එකපාර ලියන්න පුළුවන්.
දැන් අපි මේක පුරුදු වෙන ගමන් ඉන්නේ. එකපාර ලියන්න බෑ. හරිද? ඒ නිසා කැල්සියම් කියන්නේ Ca2+ හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ OH-. ඒ දෙකේ සංයුජතා මාරු කරලා ලිව්වහම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියන්න පුළුවන්. දෙවෙනි එක ඇලුමිනියම් ෆොස්ෆේට්. හරිද? මොකද්ද වෙන්නේ? දෙවෙනි උදාහරණය ඇලුමිනියම් ෆොස්ෆේට්. ඇලුමිනියම් ෆොස්ෆේට්. බලන්න මොකද්ද මේ ඇලුමිනියම් ෆොස්ෆේට්? දැන් ඇලුමිනියම් කියන්නේ මොනවද? Al3+ දැන් මතකයට එන්න ඕනේ. අපි ලියලා ආවේ. හරිද? ෆොස්ෆේට් කියන්නේ මොනවද? PO4 3-. දැන් සංයුජතා මාරු කරනවා. දැන් මෙතන ධන 3යි, මෙතන ඍණ 3යි. කියන්නේ ආරෝපණ සමානයිනේ. එහෙනම් අපි සරල කරලම ලියන්න පුළුවන් මොනවද? Al PO4 සංයුජතා 3ට 3 කැපෙනවා. මේ 3ට මේ 3 කැපෙනවා. කැපිලා Al PO4 ඇලුමිනියම් ෆොස්ෆේට්. ඊළඟට ස්ටැනික් සල්ෆයිඩ්. ඊළඟ උදාහරණය බලන්න. මම ගන්නම් මේක. ස්ටැනික් සල්ෆයිඩ්. හරි. ස්ටැනික් සල්ෆයිඩ්. හරි. තුන්වෙනි එක ස්ටැනික් සල්ෆයිඩ්. හරි. මොනවද? ස්ටැනික් සල්ෆයිඩ්. දැන් ස්ටැනික් කියන්නේ මොනවද? SN4+. සල්ෆයිඩ් කියන්නේ මොනවද? S2-. එහෙනම් මේකේ සංයුජතා මාරු කරොත් හරිද? මෙතන තියෙන්නේ කීයද? 4යි. මෙතන තියෙන්නේ 2යි. අපිට සරල කරන්න පුළුවන්. 2ට 1යි නේද? එහෙමනම් එනවා SN S2 ස්ටැනික් සල්ෆයිඩ්. තේරුණාද ඔයගලන්ට? හරිද? මොකද්ද කරේ? අයන දෙක ලියාගත්තා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඒ දෙකේ සංයුජතා මාරු කරා. කිසි ප්‍රශ්නයක් වෙනවද? වෙන්නේ නැහැ. හරිනේ? ඊළඟට බලන්න මෙහෙම. අපිට තිබ්බොත් තව එකක්. මෙතන ඇලුමිනියම් සල්ෆේට්. මොකද්ද? ඇලුමිනියම් සල්ෆේට්. ඇලුමිනියම් කියන්නේ මොනවද? අර වගේම Al3+. සල්ෆේට් කියන්නේ මොනවද? SA4 2-. එහෙනම් මාරු කරොත් ඇලුමිනියම් කියන්නේ මොනවද? මෙතන 2 වෙනවා. මෙතනට යනවා කීයද? 3. දැන් ඔයගලන්ට තේරෙනව නේද? සංයෝගයක සංයුජතා මාරු කරලා ඒක සරලතම ආකාරයෙන් හදාගත්තොත් සූත්‍රය ලැබෙනවා කියලා. එතකොට ටියුට් එකේ පිටු අංක 10 ළමයි ඔයගලන්ට දීලා තියෙනවා බලන්න පිටු 112ක ලොකු ගණනේ ටියුට් එකක්. ඒකේ පිටු අංක 10 තියෙනවා මොනවද වෙන්නේ? පාත සඳහන් සංයෝගවල සූත්‍ර ලියන්න කියලා එතන උදාහරණ ඇතුළත්ව ළමයි එතන තියෙනවා ඒ වගේ ඒවා 52ක් ලියන්න. හරිද? එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? දැන් මේ මං උගන්වපු ටික පැහැදිලිනේ. මෙන්න මේ ටික ආයෙ දෙපාරක් තුන් පාරක් බලලා මොකද්ද මේ කියන්නේ කියන එක හොඳට තේරුම් අරගෙන මොකද කරන්න තියෙන්නේ? මේක හොඳට තේරුම් අරගෙන දැන් ඕගොල්ලෝ කරන්නේ අර 52ේම මොනවා කරන්න ඕනේද? ලියන්න. ලියලා ඉවර වෙලා ඕගොල්ලන්ගේ ඊළඟ වීඩියෝ එකේදී තමයි මම මේකේ උත්තර කතා කරන්නේ. නැත්තම් ඕගොල්ලන්ට අදම මට මේ ටික කියලා දෙන්න පුළුවන් නේ. ඒ මොනොත් ඕගොල්ලන්ට ඒක දැනෙන්නේ නැහැ ළමයි. මොකද ඒක මමනේ කියලා දෙන්නේ. මම උත්තර ලියනවා. එහෙම වැඩක් නැහැනේ. අපි විභාගයට ලියනකොට තනියම ලියන්න ඕනේ නා. ඕගොල්ලන්ට දැන් වගකීමක් තියෙනවා. ඒක ඕගොල්ලෝ කරන්න ඕනේ. කොහොමද? මේ තියෙන સિદ્ધාන්තය හොඳට තේරුම් අරගෙන මේකේ කියන්නේ මොකද්ද කියන එක හරියටම බලලා අර තියෙන එක්සැම්පල් ටික කරන්න. කරලා ඊළඟ වීඩියෝ එකේදී ඒව හරිද වැරදිද කියලා බලන්න පුළුවන්. මොකද මම අද එදා ඔයගලන්ට දුන්න ටික කියලා දුන්නානේ. ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගලන්ට මේකේ උත්තර ටික කියලා දෙනවා. එතකොට අපිට තවත් සමහර ඒවා තියෙනවා ළමයි අර සහසංයුජේව. ඒකේ බැඳිලා තියෙන පරමාණුත් එක්ක නම් කරන්න පුළුවන් කියලා දුන්න මතකයි නේද? හරිද? මොකද සහසංයුජේව අපිට අයන වෙන් කරගන්න බෑනේ. එතකොට බැඳිලා තියෙන පරමාණු සංඛ්‍යාව නිරූපණය වෙන පරිදි නාමයක් නේ ඉදිරිපත් කරනවා කියලා කිව්වේ. එහෙම ඒවාත් තියෙනවා. මොකද්ද එහෙම කියන්නේ? දැන් බලන්න මෙහෙම. CO දැන් පළවෙනි එකේ එකක් බැඳිලා තියෙනවා නම් අපි එක කියන එකට කිව්වේ මොනෝ කියලානේ. එතකොට පළමුව පරමාණුයේ තියෙන එක කියන එක අපි මොනෝ කියන පත්‍ය දාන්න යන්නේ නැහැ. හැබැයි අනිත් දෙවනුවට බැඳිලා තියෙන එකේ දානවා. දැන් බලන්න මෙහෙම. CO CO2
ඊළඟට අපිට ලියන්න පුළුවන් N2O3 N2O4 නිකම් මම මේ පැහැදිලි කරන්න. හරිද? CCl4 හරිද? ඊළඟට SF6 දැන් මේ වගේ තිබ්බහම දැන් අපිට ওই නම් මෙහෙම ලියන්නත් පුළුවන් N2O4 5. දැන් මේකේ බැඳිලා තියෙන පරමාණු සංඛ්‍යාව. මෙතන කාබන් 1යි. කාබන් මෙතන ඔක්සිජන් එකක් නේ. එකක් කියන එකට මොනෝ කියලා කිව්වා. දෙකක් නම් ඩයි, තුනක් නම් ට්‍රයි, හතරක් නම් ටෙට්‍රා, පහක් නම් පෙන්ටා, හයක් නම් හෙක්සා කියන පත්‍ය ඔයගලන්ට එදා කියලා දුන්නානේ. එතකොට මේවා අයන වෙන් කරගන්න බෑනේ අපිට. බැඳිලා තියෙන පරමාණුත් එක කියන්නේ මොනවද? කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්. හැබැයි මෙතන නයිට්‍රජන් දෙකක් තියෙනවා. කොහොමද කියන්නේ? ඩයිනයිට්‍රජන් ට්‍රයොක්සයිඩ්, ඩයිනයිට්‍රජන් ටෙට්‍රාऑක්සයිඩ්, කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්, සල්ෆර් හෙක්සාෆ්ලුවරයිඩ්, ඩයිනයිට්‍රජන් පෙන්ටාऑක්සයිඩ්. තේරුණා නේද? දැන් එහෙම තියෙනකොට ඔයගොල්ලෝ මේ තියෙන කරුණුත් එක්ක ඒවැ නම් ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සූත්‍ර හදා ගන්න ඕනේ. හරි නේද? හරි. ඊළඟට දැන් අපිට විභාගය දෙන්නේ ළමයි කෙලින්ම මොකද්ද? සූත්‍රය ලියන්නද? නෑනේ. නේද? ඊළඟට අපිට දැන් දෙනවා මොනවද වෙන්නේ? මෙන්න මෙහෙම. මොකද්ද? සංයෝගයේ දීලා නම ලියන්න කියනවා. දැන් බලන්න මම මෙතන මේ උදාහරණ වලින් දීලා තියෙන එකක්ම කතා කරන්නම්. මෙන්න මෙහෙම. Na2SO3. ඊළඟට දීලා තියෙනවා මොනවද? K2SNO3. ඊළඟට 3 NaBrO4. ඊළඟට Ba3PO4 twice. දැන් බලන්න. දැන් අපෙන් ආනවා මේකේ නම. දැන් ඔයගොල්ලන්ට එකපාර නම ලියා ගන්න බැයි නම් ළමයි. දැන් මොකද මේක හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මේක හැදිලා තියෙන්නේ Na+ කියන එකයි SO3 2- කියන අයන දෙකනේ. මේක හැදිලා තියෙන්නේ මොනවද? පොටෑසියම් ප්ලස් කියන එකයි SNO3 කියන අයනයයිනේ. SNO3 2- කියන එක. මේක හැදිලා තියෙන්නේ Na+ කියන එකයි BrO4-. මේක හැදිලා තියෙන්නේ Ba2+ කියන එකයි. මෙතනින් තියෙනවා PO4 3-. දැන් බලන්න ළමයි දැන් අපිට මෙහෙම දුන්නාම දැන් අපිට දෙන්නේ විභාගෙ මොකද්ද? අපිට දෙන්නේ මේක. හරිද? අපි මේක ගොඩක් ප්‍රගුණ කරපුවාම අපිට මේක දැක්කහම මේක පේනවා. තේරුණා නේද? අපි මේ කරුණ වල හරියට යෙදුනේ නැතුනොත් දැක්ක ගමන් මේක පේන්නේ නැහැ. තේරුණා නේද? දැක්ක ගමන් මේක පේන්නේ යන්නේ නැහනේ. ඒ නිසා අපිට වැදගත් වෙනවා මේ වගේ එකක් දැක්ක ගමන් මේ වගේ පේන විදිහට මේක ප්‍රගුණ කරන්න. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඕනි වෙන්නේ ඒක. හරි? මොකද එකපාරටම ළමයි නැත්තම් මේක කොහොමද උනේ? මේක මොකද වෙන්නේ? එහෙම කියලා මේක හදන්න බෑ. ඔයගලන්ට මේ අඩු කාලේ දැන් මේ තියෙන ප්‍රශ්නෙත් ඒ ගෙදරම ඉන්නේ මහන්සි වෙන්නේ. හරිද? මහන්සි වෙලා කොහොමද මේක වෙන්නේ කියලා බලන්න. මේ වෙන දේ තමයි වැදගත් වෙන්නේ. මොකද නැත්තම් අපිට ගණනය කියන පාඩමට යන්න බෑනේ. ඇයි? කෙලින්ම නම දෙන්න පුළුවන් නැත්තම් සූත්‍රය දෙන්න පුළුවන්. හරි? ඒ නිසා මේ පළවෙනි ආකාරය තමයි මේක. මේක IUPAC ක්‍රමයක් වෙනම තියෙනවනේ. ඒකට මීට වඩා මහන්සි වෙන්න ඕනේ. හරිද? එතකොට මේකෙන් ඕගලන්ට මේක දකින්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මේක ගොඩ දා ගන්න ලේසි. මේකට කියන්නේ සෝඩියම්. මේකට කියන්නේ මොනවද? මේකට කියන්නේ සල්ෆයිඩ්. නේද? එහෙනම් මේකේ නම ලියනවා නම් අපි ලියන්න ඕනේ කොහමද? සෝඩියම්. හැබැයි ඉඩක් තියන්න ඕනේ නේද? සෝඩියම් ලියලා පොඩි ඉඩක් තියලා තමයි මොනවද ලියන්නේද? සල්ෆයිඩ් කියලා ලියන්නේ. හරි? එහෙනම් මේක මොනවද? මේකේ කැටායනය පොටෑසියම්. හරි? ඉඩක් තියලා මේකට කියන ස්ටැනේට්. ස්ටැනේට්. හරි? මේකට කියන්නේ මොනවද? ඒ සෝඩියම්. හරි? ඉඩක් තිබ්බා බ්‍රෝමේට්. මේකට කියන්නේ බේරියම්. ඉඩක් තිබ්බා පොස්පේට් නැත්නම් ඕත පොස්පේට්. මම මෙතන පොස්පේට් කියලා ලියන්න. හරි?
දැන් ලොකු ඉඩක් නෙමේ පොඩි ඉඩක් තියලා තමයි අපි මේක ලියන්නේ. මොකද එකට ලියන්න බෑ. හරි. දැන් මේක බලන්න ඔයගලන්ට තේරෙනව නේද? මොනවාද? සූත්‍රයක් දුන්නොත් නම ලියන්න. ප්‍රශ්නයක් නැහැ නේ ළමයි. මොකද තියෙන්නේ? ඒ තියෙන අයන දෙක හෝ දැන් සාමාන්‍යයෙන් අපිට දැන් සහසංයුජ එකක් ලියන්න වුණා කියලා හිතන්නකෝ වෙන විදිහට. හරිද? I2O5 කියන එක. දැන් මේක අයන වෙන් කරන්න බෑනේ. අපි එතකොට කොහොමද? ඩයිඅයඩින් පෙන්ටොක්සයිඩ්. හරිද? එහෙම ලියන්නත් පුළුවන් වෙනවා. එතකොට දැන් මේකත් ඔයගොල්ලෝ හොඳට බලන්න. මොකද්ද මේක කියන්නේ කියලා බලන්න. කියලා මේක ටිකක් තහවුරු කරගෙන ඔයගොල්ලන්ගේ මන් ටියුට් එකේ දාලා තියෙනවා. හරිද? පිටු අංක 11 ඉඳලා උදාහරණ කීයක්ද? 50ක්. කීයක් දාලා තියෙනවද? උදාහරණ 50ක් දාලා තියෙනවා. එතකොට මේ උදාහරණ 50න් හරිද? දැන් ඕගොල්ලා මොනවද කරන්න ඕනි? මේ ටික හොඳට බලලා ඒ ටික කරන්න ඕනේ. දැන් මතක තියාගන්න ඕනේ. දැන් මම මෙතන ඕගොල්ලන්ට ඒ උදාහරණ 50 උත්තර ලියන්න යන්නේ නැහනේ. ඇයි ඒ? එමෙ තිබ්බොත් වැඩක් නැහැ. මොකද හේතුව ඕගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා පුළුවන් ද බැයිද කියලා තේරුම් ගත්තාට පස්සේ තමයි මම ඒකේ ඊළඟ වීඩියෝ එකේදී උත්තර ටික දාන්නේ. එතකොට ඕගොල්ලෝ මේක හොඳට බලලා මේකේ තියෙන උදාහරණ ටික කරලා හරිද? බලන්න මේක අපි පොත් දෙකක් දාලානේ කරේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් දැන් මේකේ උත්තර ටික ලියලා ඊළඟ දවසේ මම මේකේ ඊළඟ වීඩියෝ එකේදී උත්තර ටික කියලා දුන්නාම ඔයගොල්ලෝ ඒක හරිද වැරදිද කියලා දෙවෙනි පොතට තනියම ලියන්න. හරි? මොකද ගණනය තහවුරු කරගන්න වෙනවා. හරිද? එහෙමනම් මේක තමයි ළමයි අකාබනික සංයෝගවල සාමාන්‍ය නාමකරණයේදී කරපු කතාව. බලන්න ආයෙ පාරක්. අකාබනික සංයෝගවල සාමාන්‍ය නාමකරණය සහ IUPAC නාමකරණය කියලා දෙකක් තිබ්බා. IUPAC නාමකරණය පස්සේ කතා කරමු ළමයි. දැන් අපි සාමාන්‍ය නාමකරණය කතා කරමු කියලා ඉස්සල්ලාම පටන් ගත්තේ. ඊළඟට ඒකෙදි වැදගත් වුණා මොනවද වෙන්නේ? එහෙනම් මූලද්‍රව්‍ය වල කොහොමද අපි සංයුජතා තීරණය කරන්න කියලා. S ගුණුවේ ගත්තොත් පළවෙනි හා දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල විචල්්‍ය නැත්නම් වෙනස් සංයුජතා දක්වන්නේ නැති නිසා ඒගොල්ල සාමාන්‍යයෙන් ඒ කාණ්ඩයේම සංයුජතාවයට සමාන සංයුජතාවයක් දක්වනවා. ඒ කියන්නේ කාණ්ඩ අංකයට සමාන. පළවෙනි කාණ්ඩේ නම් 1, දෙවෙනි කාණ්ඩේ නම් 2. හැබැයි P ගුණුවේ එහෙම වුණාද? P ගුණුවේ එහෙම වුණේ නැහැ. නේද? P ගුණුවේ ඒවා විචල්්‍ය සංයුජතා වෙනස් සංයුජතා දක්වන්න ඕන නිසා අපිට ඒක හරියටම කියන්න බෑ. D ගුණුවෙත් එහෙමයි. නේද? එතන විචල්්‍ය සංයුජතා දැක්ුවේ නැත්තේ ස්කැන්ඩියනුයි සිංකුයි විතරයිනේ. අනිත් ඒවා විචල්්‍ය සංයුජතා දැක්ක හින්දා ඒවයිත් එහෙම කියන්න බෑ කියලා අපි තේරුම් ගත්තා. ඊට පස්සේ මං කිව්වා එහෙනම් මේ සංයුජතාවයේ කියන දේ අපි ටිකක් මතක තියාගන්න. ඒ නිසා සංයුජතාවයේ 1 වෙන ඒවා කිව්වා, 2 වෙන ඒවා කිව්වා, 3 වෙන ඒවා කිව්වා, 4 වෙන ඒවා කිව්වා. ඒ ටික මතක තියාගන්න කිව්වා. ඊට පස්සේ ඔය සංයුජතා කොහොමද තේරුම් ගන්න කියන හැටි පැහැදිලි කරලා ඊට පස්සේ මේවැය භාවිතය තමයි අපි කතා කරන්නේ නේ. අකාබනික සංයෝග වලින් අයනික ප්‍රභේදයක් තිබ්බොත් අයන දෙක වෙන් කරගන්න පුළුවන්. එහෙම නැතුනොත් සහසංයුජ වුණොත් මොකද්ද කිව්වේ? බැඳිලා තියෙන පරමාණු සංඛ්‍යාව අනුව නාමකරණයක් තමයි කිව්වේ. එකක් බැඳිලා තියෙනවා නම් මොනෝ, දෙකක් නම් ඩයි, තුනක් නම් ට්‍රයි, හතරක් නම් ටෙට්‍රා, පහක් නම් පෙන්ටා යන පත්‍ය දාන්න කියලා කිව්වනේ. ඊට පස්සේ දැන් අපි ඒවා හොඳට පාඩම් කරගෙන ඒවැයි මේ සූත්‍ර ලියන හැටිත් කතා කරන්නේ. නේද? කොහොමද සූත්‍රයක් ලියන්නේ? ඒකෙදි කොහොමද කරන්නේ? සාමාන්‍යයෙන් ධනසාරින අයන දෙකක් තියෙනවා නම් ධන අයනය මුලින් වෙන පරිදි ලියන්න ඕනේ. ඊට පස්සේ ඍණ අයනයනේ අපි ලියන්නේ. එතකොට ඒ දෙකේ සංයුජතා මාරු කරලා ලියන්න ඕනේ. හැබැයි සූත්‍රයක් දුන්නොත් නම ලියනකොට කැට අයනේ නම මුලින්ම ලියලා ඉඩක් තියලා එන අයනේ නම ලියන්න ඕනේ කියලා කිව්වනේ. දැන් ඔයගොල්ලන්ට දිනනවා දැන් ඒකේ ප්‍රැක්ටිස් කරන්න 100ක්. නේද? ඒ 100 ප්‍රැක්ටිස් කරලා බලන්න මේකේ මොහොමද වෙන්නේ කියලා. හරිද ළමයි? දැන් එහෙනම් බලමු අපි මෙතනින් පස්සේ කොහොමද මේ කියන කතන්දරේ යන්නේ කියලා. හරි? ඊට පස්සේ දැන් ගොඩක් කට්ටිය මේ ගණනේදී අපිට පරමාණුව ගැන ප්‍රකාශ කරන්න ගත්තානේ. හරිද? ඩෝල්ටන්ගේ පරමාණුක වාදය මතකයි නේද? හරි? ඒකෙන් කියනෝනේ පරමාණුව කියන්නේ මොකද්ද කියලා. හරිද? ඒ කියන්නේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදයෙන් ප්‍රකාශ කරා පරමාණුව ගත්තොත් හරිද? කුඩාම තැනුම් මේකකේ මොනවද වෙන්නේ පදාර්ථයේ? පරමාණුව කිව්වා. ඒක මවන්නට හෝ විනාශ කරන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු සෑම අතින්ම ਸਰව සමයි, වෙනස් මූලද්‍රව්‍ය නම් සෑම අතින්ම එකිනෙකට වෙනස් කියලා කිව්වා. ඊළඟට කිව්වා පරමාණු සංයෝජනය වෙන්නේ සරල අනුපාත වලින් කියලා. ඊළඟට දැන් එහෙමනම් අපි මෙලනවා මේ පරමාණු වල ස්කන්ධය ගත්තහම ළමයි ඊටමත් කුඩා වෙනවා. හරිද?
ඒ නිසා දැනට තියෙන ඒකක කිලෝග්‍රෑම් ග්‍රෑම් වැනි ඒකක වලින් පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරපුවාම මේක මයින්න බෑ. ඒ නිසා අපි කරන්නේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න භාවිතා කරපු මිනුම් කීපයක් බලමු. හරිද? ඉස්සෙල්ලාම භාවිතා කරා හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයට සාපේක්ෂව පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරා. මොකද මේ සාපේක්ෂව තමයි මේක ප්‍රකාශ කරේ. හරිද? එතකොට ඒකෙත් දෝෂ සහගත තැන් ලැබුණ නිසා ඒකත් අයින් කරලා. හරිද? ඊට පස්සේ භාවිතා කරා මොනවද? ඔක්සිජන් වල 816 සමස්ථානිකයෙන් 16න් එකක් වගේ කොච්චරක්ද කියලා ඉස්සර භාවිතා කරා. එතකොට ඒකිනුත් හරියට නිවරදිව මේක ප්‍රකාශ කරගන්න බැරුව නිසා ඒ කතන්දරයත් ඉදිරිපත් කරා. අයින් කරලා දැම්මා. ඊට පස්සේ මෙන්න මේ IUPAC එක මගින් හරිද? සම්මත ක්‍රමයක් ඉදිරිපත් කරනවා පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන. අපි ඒකට කියනවා ළමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මොකද්ද කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරිද? මේකට කියනවා relative atomic mass කියලා. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට IUPAC එක ඉදිරිපත් කරන ක්‍රමයට අනුව ඒගොල්ලගේ සම්මත අර්ථ දැක්වීම කියන්නේ මෙන්න මෙහෙමයි. 612 කාබන් සමස්ථානිකයේ කාබන් පරමාණුක ස්කන්ධයෙන් 12න් එකමින් කී ගුණයක්දයි ප්‍රකාශ කරපුවාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියනවා. මොනවාද? කිසියම් පරමාණුක ස්කන්ධය 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකමින් කී ගුණයක්දයි ප්‍රකාශ කළ විට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි කියනවා. මොකද්ද කියන්නේ? බලන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මොනවද කියන්නේ? කිසියම් පරමාණුක ස්කන්ධය හරි? කිසියම් පරමාණුක ස්කන්ධය 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකමින් කී ගුණයක්දයි ප්‍රකාශ කළ විට. හරිද? 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකමින් කී ගුණයක්දයි ප්‍රකාශ කරාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලැබෙනවා කියලා කිව්වා. හරිද? එතකොට දැන් ඕගලන්ට බලන්න ඕනේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? දැන් මොකද්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ? මෙතන මේ 6 12 කියලා තියෙනවනේ. මොකද කාබන් වල සමස්ථානික එකිනෙකට වෙනස්නේ. එසා මොනවාද කියන්නේ? කිසියම් පරමාණුක ස්කන්ධය 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකමින් කී ගුණයක්දයි ප්‍රකාශ කරපුවාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියනවා. ළමයි තේරුම් ගන්න මෙන්න මෙහෙම කතාවක්. මෙයාගේ ස්කන්ධය ඒකක එක්ක කිලෝග්‍රෑම් වෙන්න පුළුවන් නැත්නම් ග්‍රෑම් වෙන්න පුළුවන් සාමාන්‍ය. මෙයාගෙත් මොකද වෙන්නේ? මෙතන මේ ස්කන්ධය කියලා ඉදිරිපත් කරන කෙනත් එක්ක කිලෝග්‍රෑම් වෙන්න පුළුවන් නැත්නම් ග්‍රෑම්. එතකොට මෙතන ස්කන්ධ වලට අතර අනුපාතයක් නේ. ඒ නිසා ස්කන්ධ අතර අනුපාතයක් තියෙනකොට මේක මොනවා වෙලා යනවද? කැපිලා යනවා. ඒ නිසා මේකට ඒකකයක් ඕන වෙනවා. ඉස්සර භාවිතා කරා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක. හරිද? සරල කළා මේක මයින් යුනිට් එකක් වෙනවා කියලා atomic mass unit කියලා AMU. එන ඉස්සර භාවිතා කරේ මොකද්ද? පෙර භාවිතා කරා මොනවාද? AMU. මොකද්ද මේ AMU කියන්නේ? මෙන්න මේ 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කියන්නේ ස්කන්ධය මැනීමේ ඒකකය. atomic mass unit. ඒ හින්දා ඒක AMU කියලා කිව්වා. ඊට පස්සේ දැන් අපි භාවිතා කරන්නේ AMU වගේ නෙමෙයි. මොකද්ද? මෙන්න මේකටම කියනවා ළමයි U කියලා කියනවා. හරිද?
එහෙම නැති වුණොත් DA කියලාත් භාවිතා කරනවා. ඔය ඔක්කොගෙම කියවෙන්නේ එකම කතන්දරය. මොනවද? U කියලාත් කියවෙනවා. නැත්තම් මොනවද? D කියලාත් කියවෙනවා. එහෙනම් බලන්න ආයෙ පාර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොනවද? කිසියම් පරමාණුක ස්කන්ධය 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක වගේ කොච්චරක්ද කියන එකට කියනවා මොනවා කියලාද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. තේරුණා නේද? බලන්නකො දැන් මෙන්න මෙහෙම. එතකොට මේකේ ඒකක මොනවද වෙන්නේ? ස්කන්ධ දෙකක් අතර අනුපාතයක් නිසා ඒකකයක් නැහැ. මුලින් ඉදිරිපත් කරා 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක කියන්නේ ස්කන්ධය මැනීමේ ඒකකය. ඒ නිසා AMU කිව්වා නැත්නම් U කියලා කියනොත් දැන් නැත්නම් DA කියලා කියනවා. ඒක තේරෙනව නේද? හරි. ඊට පස්සේ දැන් මේ කතාව බලන්නකො අපිට කොහොමද ගානක් වගේ ආවොත් මෙන්න මේ කියන කතාවකින් හදන්නේ. මෙන්න මෙහෙම උදාහරණයක් බලන්න ටියුට් එකේ දාලා තියෙනවා. හරිද? මොනවද කියන්නේ? බලන්න මෙන්න මෙහෙම තියෙනවා ටියුට් එකේ. හරිද? A නම් පරමාණුක ස්කන්ධය 612 කාබන් පරමාණුක ස්කන්ධය මෙන් 5 ගුණයක් නම් A වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. මොනවද කියන්නේ? A කියලා පරමාණුක ස්කන්ධය 612 කාබන් පරමාණුක ස්කන්ධය මෙන් 5 ගුණයක් නම් A වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නලු. දැන් බලන්න අපි මේක කොහොමද හදන්නේ කියලා. දැන් අපි ගන්නවා මෙන්න මෙහෙම. හරි? බලන්නකෝ ළමයි හදන හැටි. A පරමාණුක ස්කන්ධය. A හි පරමාණුක ස්කන්ධය සමානයි m කියලා ගන්න. එහෙමනම් ඊළඟට අපි ගන්නවා 612 කාබන් පරමාණුක ස්කන්ධය. හරි? කීයද? 5යි m වෙන්න ඕනේ නේද? ඇයි මෙයා වගේ 5 ගුණයක්නේ. එහෙමනම් අපිට ගන්න පුළුවන් A වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි ඒ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. හරිද? 612 කාබන් පරමාණුක ස්කන්ධය 5යි. ඒකෙන් කීයෙන් එකද? 12න් එක. එහෙනම් මේ m ට m කැපෙලා හරිද? sorry. මෙතන දීලා තියෙන්නේ 612 මෙතන 5යි m වෙන්න ඕනේ මෙතන m. හරි. මෙතන කීයද දෙන්නේ? 5. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතන 612 කාබන් සමස්ථානීය පරමාණුක ස්කන්ධයෙන් එහි පරමාණුක ස්කන්ධය කියන්නේ මෙයා වගේ 5 ගුණයක්නේ. එහෙනම් ඒ වල පරමාණුක ස්කන්ධය කියන්නේ 5යි m 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් ඒකෙන් 12න් එකයිනේ. m ට m කැපිලා මෙතන උත්තරේ එනවා කීයක් කියලාද? 60ක් කියලා. එහෙනම් ඒකකයේ විදියට දාන්නේ මොනවද? අපිට මේක ඕනනම් දාන්න පුළුවන් AMU. හරිද? නැත්නම් U. එහෙනම් මොකක් හරි එකක් දාන්න කියලා ප්‍රශ්නයක් නැහැ. තේරුණා නේද? එතකොට එහෙමත් අපිට සාමාන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරන්න පුළුවන්. තේරුණා නේද? මොනවද ගානේ කියන්නේ? ඒ පරමාණුක ස්කන්ධය 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් කීයෙන් එක පරමාණුක ස්කන්ධයෙන් 5 ගුණයක් වෙනවලු. 612 කාබන් පරමාණුක ස්කන්ධය මං එහෙනම් m කියලා ගත්තා නම් ඒ පරමාණුක ස්කන්ධය කීයක් වෙන්න ඕනේද? 5m වෙන්න ඕනේ. නේද? එහෙමනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඒ වල කියන්නේ ඒ වල පරමාණුක ස්කන්ධය 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයන 12න් එකකුත් අතර අනුපාතයනේ. එහෙනම් මෙතන 5m බෙදීම m ඒකෙන් 12න් එක m ට m කැපිලා 12 උඩට ගිහලා 60ක් වෙනව නේද? තේරුණා නේද කතාව? හරි. ඊළඟට බලනවා දැන් මේ පරමාණුවක්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ඊළඟට කතා කරන අණුවක් ගැන. මොකද්ද කතා කරන්නේ? අණුවක් ගැන. දැන් ඕගොල්ලෝ බලන්න මොකද්ද මේ අණුව? සාමාන්‍යයෙන් අණුවක් කියලා කියන්නේ පරමාණු සංයෝජනය වෙලා පවතින පුළුවන් සරලතම ආකාරයට අණුවක් කියලා කියනවා. මොකද්ද අණුවක් කියලා කියන්නේ?
පරමාණු සංයෝජනය වෙලා පවතින්න පුළුවන් සරලතම ආකාරයට සාමාන්‍යයෙන් අණුවක් කියලා කියනවා. එතකොට එහෙමනම් මේ පරමාණුක ස්කන්ධය ප්‍රකාශ කරා වගේ අණුවක ස්කන්ධය ප්‍රකාශ කරන්නත් වෙනවා. ඒකට අපි කියනවා මොනවා කියලාද? සාපේක්ෂ අණුක ස්කන්ධය. මොනවා කියලාද කියන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය. හරිද? එතකොට මේකට අපි කියන්නේ සාමාන්‍ය relative molecular mass. සාපේක්ෂ අණුක ස්කන්ධය. මොකද්ද කියන්නේ? මේකෙන් කියන්නේ මෙහෙමයි. කිසියම් අණුවක ස්කන්ධය කිසියම් අණුවක ස්කන්ධය හය 12 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් දොළහෙන් එකමින් කී ගුණයක්ද ප්‍රකාශ කරපුවාම අපි ඒකට කියනවා මොනවා කියලාද? සාපේක්ෂ අණුක ස්කන්ධය. මේකෙත් ඒකකයේ විදිහට කියන්නේ මොකද්ද? අර කියන එකම තමයි. මොනවද? එක්කෝ mu හරිද? එහෙම නැති වුණොත් මොකද්ද කියන්නේ? mu නැත්තම් u නැත්තම් da. මොකද්ද කියන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. කිසියම් අණුවක ස්කන්ධය 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකෙන් කොච්චරක්ද කියන එක. එතකොට දැන් අපිට මෙන්න මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ළමයි. දැන් මේක ඔයගොල්ලන්ට පැහැදිලි වුණානේ. ඔන්න බලන්නකො මේකෙත්. හරිද? දැන් ගාණක් දුන්නොත් හරිද? සමහර විට එහෙම අහන්නේ නැහැ. නමුත් අපි බලන්නකො. දැන් දීලා තියෙනවා මෙහෙමයි. SO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. මොනවද කියන්නේ? SO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. හරිද? අණුක ස්කන්ධය සොයන්න. දැන් මොකද්ද අපි කරන්නේ? හරිද? හොඳට බලන්න කරන්නේ කොහොමද කියලා. දැන් වරහන් ඇතුලේ දීලා තියෙනවා මෙහෙම. සල්ප සමානයි 32යි. හරිද? ඔක්සිජන් සමානයි 16යි කියලා. ඒ කියන්නේ ඒගොල්ලගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. තේරුණා නේද? මොනවද කියන්නේ? ඒගොල්ලගේ සාපේක්ෂ පරමාණු. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා නම් කිසියම් අණුවක අන්තර්ගත පරමාණු වල ඒවැ ඔක්කොගෙම ඓක්‍ය සාපේක්ෂ අණුක ස්කන්ධයට සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් SO2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි මොනවද වෙන්නේ? මෙතන තියෙනවා කීයක්ද? 32ක්. හරිද? ධන 16ව 2ක්. u. එහෙනම් මෙතන කීයක්ද දෙන්නේ? 64ක්. පැහැදිලිද මේ කතාව? හරි. මොනවද? කිසියම් අණුවක අණුක ස්කන්ධය හොයන්න කියලා ඒකේ තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දුන්නොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වල එකතුව අණුක ස්කන්ධයට සමානද නැද්ද? සමාන වෙනවා. තේරුණා නේද මේ කතාව? හරි. ඊළඟ එක බලන්න ටියුට් එකේම දාලා තියෙනවා. මොකද්ද කියන්නේ කියලා. මොනවද? ටියුට් එකේ දාලා තියෙනවා මොනවද කියන්නේ කියලා බලන්න. මෙන්න මෙහෙම දීලා තියෙනවා. එනම් පරමාණුක ස්කන්ධය හරිද? 612 කාබන් පරමාණුක ස්කන්ධයෙන් 5 ගුණයක්. හරිද? එනම් පරමාණුක ස්කන්ධය 612 කාබන් පරමාණුක ස්කන්ධයෙන් කී ගුණයක් කියලා කියනවද? 5 ගුණයක් කියලා කියනවා. ඊළඟට අපිට කියනවා B නම් පරමාණුක ස්කන්ධය 612 කාබන් පරමාණුක ස්කන්ධයෙන් 4 ගුණයක් වෙනවා. එහෙනම් අපෙන් අහනවා A2 B3 වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. දැන් බලන්න කොහොමද ඒක හදන්නේ කියලා. මකන්නම් මේක. හරිද? කොහොමද ඒක හදන්නේ කියලා බලන්න. හරි. ඔන්න බලන්න මෙහෙම දීලා තියෙනවා. අපි ගන්නවා මෙහෙම. 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය සමානයි m.
එහෙනම් A පරමාණුක ස්කන්ධය කීයද? 5යි m වෙන්න ඕනේ. 5 ගුණයක් නෙමේ පියවර ලියලා හදන්න නැත්තම් තේරෙන්නේ නැහැ. B පරමාණුක ස්කන්ධය සමානයි 4යි m වෙන්න ඕනේ. ඇයි ඒ වගේ කියනවනේ? එහෙනම් අපිට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. A2B3 වල අණුවක ස්කන්ධය කොහමද ගන්නෙ? මෙතන එනවා A2ක්. ඒ කියන්නේ 5m වැඩි කිරීම 2 ධන 4m වැඩි කිරීම 3 වෙන්න ඕනේ නේද? මෙතන දීලා තියෙන්නේ කොහමද? A2B3 නේ. එහෙනම් මෙතන ඔක්කොම එනවා 12යි 10යි කියන්නේ 22ක් m. එහෙනම් අපිට හොයන්න ඕනේ A2B3 වල සාපේක්ෂ අණුක ස්කන්ධය නේද දරුවනේ? හරි. එතකොට බලන්න පුතාලා මෙතන තියෙනවා මෙයාගේ අණුවක ස්කන්ධය 22යි m. 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ m ඒකෙන් 12න් එකයි. m ට m මොනවා වෙනවද? රාජකීය විදියට කැපිලා යනවා. එතකොට මේ 12 උඩට යනවා නේද? එතකොට මෙතන 12 උඩට ගියාම එතන එන්නේ. එතකොට අපි මේක පැත්තකින් සුළු කරලා බලමු. හරිද? දැන් බලන්න මෙහෙමයි. අපි කෙලින්ම ගමු 12 වරක් 2 24න් 4යි 2ක් ඉතුරුයි. 12 වරක් 2 24යි 2යි 26යි. 2ක් ඉතුරුයි. 264ක් එනවා. එහෙනම් මොනවද එන්නේ? 264ක් u කියලා එනවා. නැත්නම් AMU කියලා එනවා. එතකොට පැත්තකින්ම මේ වගේ සුළු කරලා තියන්න. මොකද වැරදුනොත් එහෙම එතන පේනවනේ අපිට. හරි. එතකොට මෙතන උත්තරේ වැරදුනත් මෙතන හරිනම් එහෙම අපි දෙන්න. නැත්නම් වෙන වෙන තැන් වල කටුකොල වල සුළු කරන්න යන්න එපා. ඒහා අවට පැත්තකින්ම සුළු කරන්න. හරිද? දැන් ඊළඟ එක තමයි දැන් අපි දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න නේද? ඊළඟට අපි දන්නවා දැන් සාපේක්ෂ අණුවක ස්කන්ධය හොයන්න. දැන් ළමයි ඊළඟ කතාව මෙන්න මෙහෙමයි. දැන් මේක ඔයගලන්ට තේරුණානේ හොඳට. හරිද? බලන්න හොඳට පැහැදිලි කරලා මොකද්ද මේකේ කියන්නේ කියලා. දැන් ඊළඟ කතාවට අපි එනකොට මෙන්න මෙහෙම යනවා. මොකද්ද කියන්නේ බලන්න. හරිද? දැන් මේ u එකක අගේ සෙවීම. හරි මොනවාද? u එකක නැත්තම් එකක් AMU එකක අගය හොයන්න යන්නේ. හරිද? u එකක නැත්තම් එකක් AMU එකක අගය හොයන්න යන්නේ. ඔයගොල්ලෝ බලන්න කොහොමද මේක හොයන්නේ කියලා. දැන් එකක් u නැත්තම් එකක් AMU කියන්නේ මොකක්ද? මොකද්ද? එකක් u කියන්නේ මොකද්ද? ඒක සමානයි 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක නේද? හරිද? 612 කාබන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. එතකොට අපි දන්නවා දැන් මෙතන ළමයි 612 සමස්ථානිකයේ පරමාණුක ගත්තොත් එකක ස්කන්ධය හොයන්න මේකේ මවුලයක ස්කන්ධය ඇවිල්ලා 12 ග්‍රෑම්. ඒක බෙදන්න ඕනේ එකක හොයන්න නම් අවගාඩ්‍රෝ සංඛ්‍යාව. තේරුණා නේද? ඒකෙනුත් කීයෙන් එකක්ද? 12න් එකක් කියන්නේ කෝකද කියලා තමයි දැන් අපිට බලන්න තියෙන්නේ. හරි. බලන්න ඕක පොඩ්ඩක් සුළු කරන්න ගන්න බලන්න. හරිද? දැන් මේක කොහොමද සුළු කරන්නේ කියලා. හරි. පැත්තකින් බලන්න ඔහොමම. හරිද? දැන් ඊට පස්සේ මේ 12ට මොකද වෙන්නේ? 12ට 12 කැපෙනවා. මෙතන එනවා 1 යට 6.02 උඩට බෙදීම 10/23ක් නේ. එතකොට 10/23 උඩ ග්‍රෑම් කියලා එන්නේ. එතකොට 10/23 උඩට ගියාම ඍණ 23ක් වෙනවා. දැන් අපි බලමු මේක මේ පැත්තකින් සුළු කරන හැටි. හරිද ළමයි? දැන් 1 කියන්නේ කීයද? දැන් මේක පැත්තකින් සුළු කරන්න යන්නේ. 1 කියන්නේ 0.0.0.0. එතකොට දැන් අපි බලනවා ලඝු වලින් සුළු කරන්නේ 60යි 22. හරිද?
එතකොට 6යි කියන්නේ පූර්ණ සංඛ්‍යා එකක් නේ. බලන්න ටියුට් එකේ පිටිපස්සේ ලඝු දාලා තියෙනවා ඔයගොල්ලගේ. හරිද? මොකද ලඝු ඕන වෙනවා මේවා සුළු කරන්න. එහෙම නැතු වුණොත් බෑ. හරි? එතකොට මෙතන දීලා තියෙනවා 6යි කියන්නේ බිංදුවයි දශම අඩු කිරීමනේ බෙදීමන්න. එතකොට මෙතන තියෙනවා 10 ඔය නම් 23 අපිට ගන්න පුළුවන් ඍණ 23ක් අඩු කිරීම 23යි. එතකොට 62 62 බලලා දෙකේ තියෙන එක අන්තරය එකතු කරන්න ඕනේ. එතකොට 62 එනවා ළමයි 77යි 96. ඒකට 2 එකතු කරපුවම 1යි කියන්නේ 77යි 97. හරි? 77යි 97. දැන් අපිට බලන්න දැන් මේක දැන් සුළු කරන්න එපා. හරිද? දැන් මේක සුළු කරපුවාම වෙන්නේ මෙතන බිඳුවෙන් සුළු කරන්න බැරි නිසා අපි ගන්නවා මෙතනට ඍණ 1යි ධන 1යි. එක මෙහා පැත්තට ගත්තොත් මෙතන 10න් 7ක් 3යි. මෙතන බිඳුවයි. මෙතන 9න් 2යි. මෙතනත් 9න් 2යි. මේ ඍණ 1යි මේ ඍණ 23යි ඍණ 24ක් වෙනවා. ඊළඟට දැන් අපි බලන්න ඕනේ මේක කොහෙද තියෙන්නේ? හරිද? ලොග් එහෙම දදා ඉන්න ඕනේ නැහැ. 22යි බිඳුවයි 3 කොහෙද තියෙන්නේ? 22යි බිඳුවයි 3 අපිට ගත්තොත් මේක තියෙනවා 16 6 එක තමයි අපිට ගන්න වෙන්නේ. හරි? එතකොට දැන් මෙතනදී ඍණ 24 කියන එකට අපිට 10 ඍණ 24ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් එකක් AM වල අගය කීයද? 1.6යි 6යි 1යි. වැඩි කිරීම 10 ඍණ 24ක් ග්‍රෑම්. එහෙම නැති වුණොත් 1.6යි 6යි 1 වැඩි කිරීම 10 ඍණ 27ක් කිලෝග්‍රෑම් කියලා ගන්නත් පුළුවන්ද බැයිද? පුළුවන්. මොකද්ද? AM එකක අගය කීයද? නැත්නම් එකක් U වල අගය 1.6යි 6යි 1 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. නැත්නම් 1.6යි 6යි 1 වැඩි කිරීම 10 ඍණ 27ක් කිලෝග්‍රෑම්. ඊළඟට දැන් අපි බලන්න ඕනේ දැන් මේ AMU එකක අගය දන්න ඕනේ. එහෙනම් කිසියම් පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් දුන්නොත් AMU අගය දාන්න හොයන්න පුළුවන්. දාලා අපිට කෙලිම සාපේක්ෂ අගය ගන්නත් පුළුවන්. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මොකද්ද? දැන් අපි දැන් අංශුවක ස්කන්ධයම ඉන්නේ මොනවද? සාපේක්ෂ 612 කාබන් සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් එකකට සාපේක්ෂ. ඒ කියන්නේ U එකකට සාපේක්ෂනේ. හැබැයි කිසියම් අංශුවක ස්කන්ධය මෙන්න මේ අගයට වඩා අඩුයි නම්, ඒ කියන්නේ U එකක අගයට වඩා අඩුයි නම් අපි එයාගේ සාපේක්ෂ ස්කන්ධය කීයයි කීයද කියන්නේ දරුවනේ. මොනවාද? අංශුවක ස්කන්ධය U එකකට වඩා අඩු වුණොත් එයාගේ සාපේක්ෂ ස්කන්ධය කීයද කියලාද කියන්නේ. හරිද? බලන්න මෙන්න මෙහෙම එකක්. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය මතද? හරිද? 9.1.8 වැඩි කිරීම 10 ඍණ 28ක් ග්‍රෑම්. නේද? එතකොට ඒ අගය මේ U එකක අගයට වඩා ඉතාමත් කුඩායි නේද? ඒ නිසා කිසියම් අංශුවක ස්කන්ධය එකක් U වලට වඩා අඩු වුණොත් අපි කියන්නේ අංශුවේ සාපේක්ෂ ස්කන්ධය ශුන්‍යයි කියලා. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ශුන්‍ය වුනේ. එහෙනම් මොකද්ද? තරු ලකුණක් දාලා එතන ලියා ගන්නවා. මොකද්ද? කිසියම් අංශුවක ස්කන්ධය U එකකට වඩා කුඩා නම් එම අංශුවේ සාපේක්ෂ ස්කන්ධය ශුන්‍ය වේ. එම අංශුවේ සාපේක්ෂ ස්කන්ධය ශුන්‍ය වේ. හරිද? හරි. ඊළඟට බලන්න මේ U එක භාවිතයෙන් අපි කොහොමද ගැටලු විසඳන්නේ කියලා. හරි. බලන්න ටියුට් එකට එන්නකෝ. හරිද? ඕගලන්ට දීලා තියෙන ටියුට් එක බලන්න. ටියුට් එකේ හරි. පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. හරි. දැන් මෙතන දීලා තියෙනවා මෙන්න මෙහෙම අගයක්ම එක්තරා මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය 9.3 වැඩි කිරීම 10 ඍණ 25ක් කිලෝග්‍රෑම් වේ නම් මෙම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. මොකද්ද? එක්තරා මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය 9.3 වැඩි කිරීම 10 ඍණ 25ක් කිලෝග්‍රෑම් නම්
එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙනම් මොනවද කියන්නේ මෙන්න මෙහෙම. අපිට කෙලිම දෙන්න එක්තරානේ. ඒ නිසා අපි ගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. මෙතන මේ අංශු ස්කන්ධය දීලා තියෙනවා කීයයි කියලාද? 9.3 වැඩි කිරීම 10 ඍණ 25ක් කිලෝග්‍රෑම්. එහෙනම් මෙතෙන්ට දානවා අර U එකේ අගය. කීයද? 1.661 වැඩි කිරීම 10 ඍණ 27ක් කිලෝග්‍රෑම්. එමනම් මොකද වෙන්නේ? කිලෝග්‍රෑම්ට කිලෝග්‍රෑම් කැපෙනවා. එතකොට මෙතන එනවා ළමයි 9.3 බෙදීම 1.661 උඩට යනවා 10 දෙකක් U. එහෙනම් මේක ලඝු වලින් සුළු කරන්න වෙනවනේ දැන්. හරිද? මොනවා වලින්ද සුළු කරන්න වෙන්නේ? මේක ලඝු වලින් සුළු කරන්න වෙනවා. නේද? ඔන්න බලන්න පැත්තකින් ලඝු වලින් සුළු කරනවා. මොකද්ද? පැත්තකින් ලඝු වලින් සුළු කරපුවාම මොකද වෙන්නේ? දැන් බලන්න මම ගන්නවා මෙහෙම. 93 බිඳුව 0.93 බිඳුව කියලා කියන්නේ කීයද බලන්න. එතන එනවා 96යි 85. 96යි 85. ඊළඟට අඩු කිරීම මේ U එකේ අගය 16.6. ඒ කියන්නේ 22.3 වගේ නේද එන්නේ. හරිද? ඔන්න අපිට බලන්න පුළුවන් 16.61 16 කෙලින්ම 6ට ගියා. හරිද? එක එකතු කරපුවා එතකොට එනවා 22.3 වගේ තමයි එන්නේ. 22.3. දැන් අඩු කරපුවාම මොකද වෙන්නේ? මෙතන 2යි. මෙතන 8යි. මෙතන 4යි. මෙතන 9න් 2ක් 7යි. මෙතන එනවා 0.0. අපි එනම් ප්‍රතිලඝු බලන්න ඕනේ මොකද්ද? 74යි ඒ කියන්නේ 0.7යි 4යි 8යි 2 කොහෙද තියෙන්නේ? එතකොට අපි බලනවා ප්‍රතිලඝු ඒක කොහෙද තියෙන්නේ කියලා. හරිද? එතකොට මෙතන එනවා 8යි 2 ගත්තොත් 56 බිඳුව කියලා එනවා. 74යි 8යි 2. කීයද එන්නේ? 5යි දශම හරි. ප්‍රතිලඝු වෙන්නේ පූර්ණ සංඛ්‍යා 1ට 5.6යි බිඳුව. එතකොට මෙතන උත්තරේ ගත්තොත් කීයද එන්නේ? 5.6යි බිඳුව වැඩි කිරීම 10 දෙකක් U කියන්නේ 560ක් U කියලා එනවා. තේරුණා නේද? හරි. ඒ වගේම තවත් මම වෙනස් ආකාරයේ ගානකුත් තියෙන පොඩ්ඩක් බලන්නකෝ. ඒකත් මම පැහැදිලි කරන්න. මොනවද දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? තුන්වෙනි එක. ඊළඟට දෙවෙනි එක ඔයගොල්ලෝ ගෙදරදී හදාලා බලන්න. හරිද? ඒක පුළුවන්. තුන්වෙනි එක බලන්න. A නම් මූලද්‍රව්‍යයක් මගින් A2H2 නම් වායුමය හයිඩ්‍රයිඩයක් සෑදේ. මෙම හයිඩ්‍රයිඩ් එක් අණුවක ස්කන්ධය දීලා තියෙනවා 1.096 වැඩි කිරීම 10 ඍණ 25ක් කිලෝග්‍රෑම්. මොනවාද? A2H2 නම් අණුවේ එක් අණුවක ස්කන්ධය 1.096 වැඩි කිරීම 10 ඍණ 25යි කිලෝග්‍රෑම්. එහෙනම් අපෙන් කියනවා මොනවද වෙන්නේ? A2H වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ. A වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්නේ. බලන්න කොහමද හදන්නේ කියන එක. ඔයගලන්ට මේක තේරුණා නේද? ඔන්න බලන්න. හරි. මොකද්ද කියන්නේ කියලා හොඳට බලාගන්න. දැන් මෙතන අපිට ඕනි A2H2 හි සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් ළමයි එක අණුවක ස්කන්ධය දීලා තියෙනවා 1.096 වැඩි කිරීම 10 ඍණ 25ක් කිලෝග්‍රෑම්. එන එක බෙදන්න ඕනි U එකක අගෙන්නේ 1.6යි 1 වැඩි කිරීම 10 ඍණ 27ක් කිලෝග්‍රෑම්. මේකට මේක කැපිලා මෙතන එනවා 1.096 බෙදීම 1.666 වැඩි කිරීම 10 දෙකක් U නේ. එහෙනම් මේක සුළු කරන්න ඕනේ ලඝු වලින් 10 9 6. එතකොට 0.0 අපි බලන්න ඕනේ 10 9 6 ලඝු වලින් කොහෙද තියෙන්නේ කියලා. හරිද? බලන්න 10 9 6. එතකොට මෙතන එනවා 6 කියන්නේ මෙතන එකතු කරන්න ඕනේ 25ක්. 0.0 .
10 බිංදුවේ දශම 10යි 6යි 9 නේ 2යි 5යි 3ට 10යි 9යි 6 ඒකේ ගිහිල්ලා 6 තියෙන අන්තරේ තියෙනවා මෙතන 25ක් එකතු කරන්න ඕනේ. එතකොට මෙතන එනවා 9යි. මෙතනත් 9යි. එතකොට 0.3යි 9යි 9ක්. 0.3යි 9යි 9ක්. ඒකෙන් අඩු කරන්න ඕනේ අර කලින් අගේ දාන 22යි 0.3. එතකොට ළමයි අඩු කරපුවාම මෙතන 6යි. මෙතන 9යි. මෙතන 1යි. මේක ගන්න බෑනේ. ඍණ 1යි ධන 1යි ගන්නවා 1 ගන්නවා. 10න් 2ක් 8යි. මෙතන විරුද්ධ 1ක් කියලා එනවා. එතකොට 81යි 96 කොහෙද තියෙන්නේ? හරිද? ප්‍රතිලඝු බලන්න ඕනේ 81යි 96 කොහෙද තියෙන්නේ? හරි? 81යි 96 තියෙනවා ළමයි. 66 බිඳුව. දල වශයෙන් නැත්නම් අපි ගත්තොත් එහෙම 65 9යි 6 වගේ ගත්තොත් අපි ගත්තොත් 66 බිඳුව. එතකොට 6.6යි බිඳුව වගේ තමයි එන්නේ දල වශයෙන්. හරි. එතකොට මෙතනට දැම්මොත් හරි. මෙතන 10 එකෙන් නම් එනවා 66ක් u කියලා එනවා. නැත්නම් ඒ මොකද්ද? A2H2 වල අණුක ස්කන්ධය. දැන් අපි දන්නවා මේ H කියන්නේ හයිඩ්‍රජන් නේ. හයිඩ්‍රජන් වල කීයද? 2යි. එහෙනම් ඒ වල හොයන්න. ඒහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 2ක් A ධන 2 වැඩි කිරීම 1යි. හරිද? එහෙමනේ එන්නේ. එතකොට මෙතන 2ක් A ධන 2 සමානයි 66යි. එතකොට මෙතන අඩු කරපුවාම එනවා කීයද? 2ක් A සමානයි මෙතන U නැත්තම් AMU 64ක් AMU. එහෙනම් කෙලින්ම අපිට ගන්න පුළුවන් A සමානයි ළමයි කීයද? 64 බෙදීම 2ක් U නැත්තම් AMU සමානයි කීයද? 32ක් AMU. දැන් ඔයගොල්ලන්ට තේරුණාද මේ ගාන හදපු හැටි? මොකද්ද? මේ A2H2 කියන එකේ සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තිනවා. හරි? අපිට එතකොට මොකද කරන්න තියෙන්නේ? එහෙමනම් AMU එකකින් බෙදලා සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තා. එතකොට හයිඩ්‍රජන් එකකගේ එකයි කියලා දන්නෝනේ. එහෙනම් මෙතන ළමයි මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න නම් හරිද? දැන් මෙතන අපිට ගන්න වෙනවා. දැන් අපි මෙතන සාපේක්ෂ අණුක ස්කන්ධය කියතමුකෝ. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොනවද? ඒ වල සාපේක්ෂ පරමාණුක නැතිව අපි මෙතන ලේසියට අපි මේ සමීකරණය හදාගමු. කොහමද? A2H2 හි සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොනවද? 2ක් A ධන හයිඩ්‍රජන් වගේ දෙකක් නේ. එතකොට 2ක් A ධන 2 සමානයි 66යි AMU කියන්නේ මේ අණුක ස්කන්ධය. එතකොට ඒ වල හොයන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් 2ක් අඩු කරපුවාම 64යි. A කියන්නේ කීයද? ඒක දෙකෙන් බෙදපුවාම 32ක් AMU වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරුණාද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සම්බන්ධ කතන්දර ටික? හරිද? එතකොට ඔයගොල්ලන්ට තවත් ඒකේ උදාහරණ කීපයක් තියෙනවා මොනවා කරන්නද? හදන්න. මොනවාද? තවත් උදාහරණ කීපයක් තියෙනවා මොනවා කරන්නද? හදන්න. ඊළඟට බලන්න මොකද්ද මේකේ කියන්නේ කියලා. හරිද? මොකද්ද මේකේ කියන්නේ කියලා. හරි. ඔන්න ළමයි මම මේ ටික මකනවා. හරි. බලන්න මොනවද කියන්නේ? ඇවගාඩ්‍රෝ නියතය. හරි. මොනවද මේ කියන්නේ? ඊළඟ එක තමයි ඇවගාඩ්‍රෝ නියතය. මේක L වලින් හෝ NA කියලා සංකේතවත් කරනවා. මොකද්ද මේ අවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ? මේකට සම්මත අර්ථ දැක්වීමක් තියෙනවා. මේක කියනවා ළමයි මෙන්න මෙහෙම. 612 කාබන් සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක අන්තර්ගත වන 612 කාබන් සමස්ථානිකයේ
හරියටම ග්‍රෑම් 12ක අන්තර්ගත වන 612 කාබන් පරමාණු සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතය නම් වේ. මොනවද කියන්නේ? 612 කාබන් සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක අන්තර්ගත වන 612 කාබන් පරමාණු සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ නියතය නම් වේ. හරි. එහෙනම් මේකේ ඒකකයක් තියෙනවා. මොකද්ද මේකේ ඒකකය? මෙන්න ඉන්නේ කියන එක සමානයි සංඛ්‍යාත්මකව ගත්තොත් 6.022 වැඩි කිරීම 1023යි ඒකකය තමයි මවුලයට සංඛ්‍යාත්මක අගයත් එක්ක. මොනවාද? 6.022 වැඩි කිරීම 1023යි මොකද්ද? මවුලයට ඒකකය මවුලයට සංඛ්‍යාත්මක අගය 6.022 වැඩි කිරීම 1023. මේක ඉතාමත් විශාල සංඛ්‍යාවක්. තේරුණා නේද? කුඩා සංඛ්‍යාවක් නෙමෙයි. මොනවද වෙන්නේ? ඉතාමත් විශාල සංඛ්‍යාවක්. මොකද්ද කියන්නේ එහෙමනම්? 612 කාබන් පරමාණුවක හරියටම ග්‍රෑම් 12ක් ගත්තොත් ඒකේ 612 කාබන් පරමාණු කොච්චරද තියෙන්නේ? 6.022 වැඩි කිරීම 1023. ඕක තමයි සම්මත ක්‍රමය. හරිද? ඔන්න අවගාඩ්‍රෝ නියතය. ඊළඟට අපි බලනවා මොකද්ද? මවුලය. හරිද? මවුලය. හරි. මොකද්ද? මවුලය. දැන් ළමයි මවුලය කියන්නේ මොකද්ද බලන්න. මවුලය කියන්නේත් මේ කතාවම තමයි. මොනවාද? 612 කාබ සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක තියෙන 612 කාබන් පරමාණු සංඛ්‍යාවට කියනවා මවුලයක් කියලා. ඒ කියන්නේ මොනවද? 612 මවුලය කියන අර්ථ දැක්විය මොනවද? 612 කාබන් සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක පවතින 612 කාබන් පරමාණු සංඛ්‍යාව මවුලය නම් වේ. මොනවද කියන්නේ? මවුලය නම් වේ. එහෙමනම් කොහොමද මවුලයක් ගන්නෙ? හරිද? කොහොමද මවුලයක් ගන්නෙ? ඔන්න දැන් ප්‍රශ්නේ. මවුලයක් ලබාගත හැකි ආකාර. හරිද? මොනවද? මවුලයක් ලබාගත හැකි ආකාර. ඔන්න බලන්න මවුලයක් ලබා ගන්න පුළුවන්. පරමාණුවක් ගත්තොත් එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක්. මොනවාද? පරමාණුවක නැත්තම් මූලද්‍රව්‍යයක. මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් ඒකේ මවුලයක් තියෙනවා. මොනවාද අපි දන්න විදිහට ගමු. හයිඩ්‍රජන් නම් ග්‍රෑම් 1ක. නයිට්‍රජන් නම් ග්‍රෑම් 14ක. හරිද? ඔක්සිජන් නම් ග්‍රෑම් 16ක. මෙතනම ගමු සෝඩියම් නම් ග්‍රෑම් 23ක. මැග්නීසියම් නම් ග්‍රෑම් 24ක. මොනවාද මේ 23 24 එහෙම කියන්නේ සාපේක්ෂ පරමාණුක. එහෙනම් මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් ඒකේ මොනවද තියෙනවද? මවුලයක් තියෙනවා. එමන ඊළඟට අණුවක. හරිද? අණුවක හෝ සංයෝගයක් ගත්තොත් සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක මොනවා තියෙනවද? අර කතාව වගේ මවුලයක් තියෙනවා. ජලය ගන්න. මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ ග්‍රෑම් 18යි. එහෙනම් එතන කීයක් තියෙනවද? මවුලයක් තියෙනවා. ග්ලූකෝස් C6යි H12යි O6. මෙයාගේ අණුක ස්කන්ධ 180යි. එහෙනම් ග්‍රෑම් 180ක මවුලයක් තියෙනවා. එහෙනම් මොකද්ද මවුලයක් කියන්නේ? මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් ඒකේ මවුලයක් තියෙනවා. සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තොත් ඒකේ අණු මවුලයක් තියෙනවා. පැහැදිලිද දැන් මවුලය කියන එක? හරි?
මූලද්‍රව්‍යයක නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක මවුලයක් තියෙනවා. සංයෝගයක නම් සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක මොනවද තියෙනවද? අණු මවුලයක් තියෙනවා. ඊළඟට අපි ගන්නවා මෞලික ස්කන්ධය. මොකද්ද කියන්නේ මෞලික ස්කන්ධය? ළමයි මෙන්න මෙහෙමයි. මූලද්‍රව්‍යයක හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එමාගේටත් සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තට එමාගේටත් පොදුවේ මෞලික ස්කන්ධයයි කියනු ලැබේ. මොකද්ද? මෞලික ස්කන්ධය. ඊළඟ කතාව මෞලික ස්කන්ධය. මේක මකන්නම්. හරි. මොකද්ද කියන්නේ? මෞලික ස්කන්ධය. හරි. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මේක කැපිටල් M වලින් සංකේතවත් වෙනවා. මොකද්ද කියන්නේ මෙහෙමයි. මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එමාගේටත් සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත් විට එමාගේටත් පොදුවේ මෞලික ස්කන්ධයයි කියනු ලැබේ. පොදුවේ මෞලික ස්කන්ධයයි කියනු ලැබේ. හරි. මේකේ සම්බන්ධය ඔන්න බලන්න මෙහෙම. හරිද? මෞල n ගණනක ස්කන්ධය සමානයි m කියලා හිතන්න. එහෙනම් අපිට ඕනේ මෞල එකක ස්කන්ධය හොයන්න. කොහොමද කරන්නේ? මෙන්න මේ m කියන එක බෙදන්න ඕනේ මොකෙන්ද? මෞල ගන්න. එහෙනම් මෞල එකක ස්කන්ධයට මොන ස්කන්ධය කියලාද කියන්නේ? මෞලික ස්කන්ධය කියලා කියනවා. මොනවා කියලාද කියන්නේ? මෞලික ස්කන්ධය. ඒක සංකේතවත් කරන්නේ මොනවා වලින්ද? කැපිටල් M සමානයි ස්කන්ධයේ බෙදීම මෞල ගණන. එහෙනම් මොනවද එන්නේ? අපිට මෙතන සම්බන්ධයක් එනවා මෞලික ස්කන්ධය. මොකක්ද වෙන්නේ? සමානයි ස්කන්ධයේ බෙදන්න ඕනේ මෞල ගණනයි. නේද? හරිද? මෞලික ස්කන්ධය කියන්නේ ස්කන්ධයේ බෙදනවා මෞල ගානේ. තේරුණා නේද? මෞලික ස්කන්ධය කියන්නේ ස්කන්ධයේ බෙදනවා මෞල. එහෙනම් අපි බලනවා මෞල ගාන හොයන්නත් පුළුවන් මෙතනින්. කොහොමද ගන්නෙ? හරිද? බලන්න. මෞල ගණන සමානයි ස්කන්ධයේ බෙදනවා මෞලික ස්කන්ධය. හරි. එතකොට මෙතන සමීකරණයක් විදිහට ගත්තොත් m සමානයි කැපිටල් M මේක බෙදනවා මෞල ගානෙන්. ඊළඟට මෞල ගාන සමානයි m බෙදනවා කොහොමද? නමුත් අපි මේ සමීකරණ එහෙම දාන්න යන්නේ නැහැ. මොකද සමීකරණ දාන්න යන්නේ නැත්te ළමයි මේ සමීකරණ දාන්න බෑ. දැම්මොත් අපිට තර්කානුකූල ස්වභාවය නැති වෙන නිසා පියවර ලියලා තමයි මේ ගණන් එහෙම හදන්න යන්නේ. මොනවාද? පියවර ලියලා තමයි ගණන් හදන්නේ. ඊළඟට මේකේ ඒකක කොහොමද? ඒකක සාමාන්‍ය ස්කන්ධයේ ග්‍රෑම් මෞල ගාන මෞලනේ.
එහෙනම් මෙතන ඒකක එනවා මවුලයට ග්‍රෑම්. පේනවද? මවුලයට ග්‍රෑම්. ඒකකය මොනවද? මවුලයට ග්‍රෑම්. බලන්න. මවුල n ගණනක ස්කන්ධය m නම් මවුල එකක ස්කන්ධය හොයන්න m බෙදන්න ඕනේ මවුල ගන්න. මවුල එකක ස්කන්ධයට කියනවා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියන්නේ ස්කන්ධය බෙදීම මොනවද? මවුල ගන්න. අපිට ඕන නම් මවුල ගන්න හොයන්න ඕන නම් ස්කන්ධය බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය. ස්කන්ධය හොයන්නත් පුළුවන්. මොකද්ද කරන්නේ? මවුල ගන්න වැඩි කරනවා මෞලික ස්කන්ධය. තේරුණාද බලන්න හැමෝටම? සම්බන්ධය ඒකකය මොනවද? මවුලයට ග්‍රෑම්. මෞලික ස්කන්ධ ඒකකය මොනවද? මවුලයට ග්‍රෑම්. හොඳට මතක තියාගන්න. හරිද? මවුලයට ග්‍රෑම්. මෞලික ස්කන්ධ ඒකකය මොනවද? මවුලයට ග්‍රෑම්. හරි? ඊළඟට බලන්න අපිට අනුගණන හොයන්න આવොත්. හරිද? මොනවද අනුගණන? හරි? මේක මකනවා මම ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න. හොඳට තේරුම් ගන්න. හරි? අපිට අනුගණන සඳහා ප්‍රකාශයක් වෙන්න පුළුවන්. හරි? බලන්න අනුගණන කොහොමද ගන්න කියලා. දැන් මවුල එකක අන්තර්ගත අණු හෝ පරමාණු හෝ අයන ගණන සමානයි ළමයි අවගාඩ්‍රෝ සංඛ්‍යාව. මොනවාද? මවුල එකක කොච්චරද තියෙන්නේ? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙමනම් අපිට ඕනේ මවුල කොච්චරකද? n ගණනක අන්තර්ගත අණු හෝ අයන හෝ පරමාණු සමානයි මෙන්න මේක මවුල ගානෙන් වැඩි කරන්න ඕනේ නේද? එතකොට මෙන්න මේකට අපි සාමාන්‍යයෙන් පොදුවේ කැපිටල් N කියලා සංකේතයක් දැම්මොත් ඒක සමානයි මවුල ගාන වැඩි කිරීම අවගාඩ්‍රෝ සංඛ්‍යාව. හරිද? එතකොට මේකෙන් අපිට මවුල ගාන හොයන්න පුළුවන්. n සමානයි මොනවද? අනුගණන බෙදෙනවා අවගාඩ්‍රෝ සංඛ්‍යාවට. අනුගණන නැත්නම් පරමාණු ගණන නැත්නම් අයන ගණන බෙද. එතකොට බලන්න සම්බන්ධය. හරි ලේසි නේද? හරිද? දැන් ඕගොල්ලන්ට තියෙන මේක හොඳට බලන්න ඕනේ. බලලා මොනවද මේ කියන්නේ කියලා හොඳට තේරුම් ගන්න. ටියුට් එක අතේ තියෙන්න ඕනේ. මොකද? ඒකේ සම්පූර්ණ විස්තරාත්මකව දාලා තියෙනවා කොහොමද මේකේ පියවරෙන් පියවර ගණන් හදන්නේ කියලා. හරිද? පියවරෙන් පියවර ගණන් හදන්නේ කොහොමද කියලා දාලා තියෙනවා. හරිද? පියවරෙන් පියවර ගණන් හදන්නේ කොහොමද කියලා දාලා තියෙනවා. එහෙමනම් බලන්න මම හැම ගහනකම උදාහරණ එක බැගින් කියන්න. පළවෙනි එක. හරිද? පළවෙනි එක. මේක මකනවා මං. හරි? ඔයගොල්ලෝ බලන්න. හරිද? ටියුට් එකේ පිටු අංක 16 දාලා තිනවා ගණන් ටික. හරි? පිටු අංක 16. පළවෙනි එක මැග්නීසියම් වරහන් ඇතුලේ දීලා තියෙන උත්තර. හරිද? උත්තර බලාගෙන ලියන්න එපා. සමහර උත්තර වැරදිත් තියෙනවා. ඒක තේරුම් කරලා ගන්න. මැග්නීසියම් මවුල 0.1ක ඇති පරමාණු ගන්න. එන මොනවද? ලියලා ගන්න තර්ක. මැග්නීසියම් මවුල 0.1ක ඇති පරමාණු. ඔම ලියන්න ඕනේ. තර්ක ගොඩනගන්න එහෙමයි. පරමාණු ගණන. එහෙනම් මොකක්ද දෙන්නේ? මවුල එකක තියෙනවා 6.0.22 වැඩි කිරීම 10.23. එහෙමනම් 0.1 කොච්චරද? මවුල වලට මවුල කැපිලා 6.0.22 වැඩි කිරීම 10.1 කියන්නේ ඍණ 1 කියන්නේ 22ක් වෙනවා. තේරුණා නේද? නිකන් සමීකරණයම දාන්න යන්න ලෑස්ති වෙන්න එපා. හරිද? සමීකරණ දාන්න බෑ මේ විදියට ලියන්න. ඔන්න මේ තියෙන්නේ පළවෙනි එකේ රෝමි ලක්කන් එක. ඒ කියන්නේ ඒ ටික එහෙමම යන්නේ. ඊළඟට දෙවෙනි එක බලන්න. කොහොමද හදන්නේ? පාත සඳහන් අණු සංඛ්‍යාව. ඒකත් එහෙමයි. මොනවාද? ජලය මවුල 0.01ක ඇති අනුගණන. ඒක එක. අනුගණන සමානයි කීයද? මවුල එකක තියෙනවා
6.02 වැඩි කිරීම 10.23ක්. එහෙමනම් 0.01ක කොච්චරද? මවුල වලට මවුල කැපිලා මෙතන යනවා 6.02 වැඩි කිරීම 10.21ක්. හරි. ඔය විදිහටම ඕනේ. වෙනස් වෙලම් දාන්න එපා. අයනත් එහෙමයි. හරිද? ඊළඟට 4 වෙනි බලන්න. මවුල ගන්න හොයන එකේ 4.1 සෝඩියම් පරමාණු 6.02 වැඩි කිරීම 10.22ක ඇති මවුල කොහමද ගන්නෙ? මවුල එක අන්තර්ගත වෙන්නේ 6.02 වැඩි කිරීම 10.23ක නම් 6.02 වැඩි කිරීම 10.22ක කොච්චරද? මේකට මේක කැපෙනවා. මෙතන උඩට යනකොට ඍණ 23ක් කියන්නේ දශම එකක් මවුල කියලා එනවා. හරි? ඒ වගේ ඊටු ටික හදන්න. ඊළඟට හරි ඊළඟට දීලා තියෙන කතාව බලන්න මෙන්න මේ ස්කන්ධය හොයන එකේ. හරි මේක පොඩ්ඩක් බලන්න මේ විදිහටම හදන්න ඕනේ. ඊළඟට 5 මම පෙන්නන්නම්. 5ත් පොඩ්ඩක් 5 ඉඳලා 6 ඔයගොල්ලෝ මේ තර්කානුකූලව හදන්න මම ඒක කියලා දෙනවා. දැන් ඔයගොල්ලෝ එතන ඉඳලා මේ විදිහටම කල්පනා කරන්න ඊටු ටික කොහොමද හදන්නේ කියලා. ඊළඟට ස්කන්ධය හොයන එක. මොනවාද? මෙතන දීලා තියෙනවා මැග්නීසියම් මවුල 0.1ක ස්කන්ධය. හරිද? සරල ගැටලුව එකේ. මැග්නීසියම් මවුල 0.1ක ස්කන්ධය. කොහොමද ගන්නෙ? මවුල එකක ස්කන්ධයේ ග්‍රෑම් 23යි නම් මවුල 0.1ක කොච්චරද? මවුල වලට මවුල කැපිලා 2.3ක් ග්‍රෑම් කියලා. ඔන්න ඒ වගේ හදන්න. ඊළඟට දෙවෙනි එකේ දීලා තියෙනවා කොහොමද ගන්නෙ? මේකේ දීලා තියෙනවා 2.1 යකඩ ග්‍රෑම් 2.8ක ඇති මවුල. දැන් ස්කන්ධය දීලා මවුල ගන්න හෙව්වොත් මවුල එකක ස්කන්ධය මවුල ගන්නනේ හොයන්නේ. උඩට එන්න ඕනේ මවුල. හරිද? මවුල ගන්න හොයනකොට උඩට එන්න ඕනේ මවුල. මවුල එකක ස්කන්ධයේ ග්‍රෑම් 23යි නම් බලන්න ඕනේ 2.6 යකඩවල 56යි නේ. 56 නම් 2.8ක කොච්චරද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා. එතකොට මෙතන ළමයි සුළු කරන්න පුළුවන් නේ. එතකොට මෙතනදී 56ම බෙදන්න පුළුවන්. නැත්නම් මෙතන 28න් බෙදුවොත් මෙතන 0.1යි මෙතන 2යි. එහෙනම් එනවා 0.05ක් මවුල. තේරුණා නේද? ඔන්න ඔය ටිකේ ඔය විදිහට හදන්න ඕනේ. එතකොට ඒකේ තියෙනවා ළමයි. දැන් ඔයගලන්ට ගෙදරදී හදන්න පිටු අංක 18 වෙනකම්. කීයද? පිටු අංක 18 වෙනකම් ඒ සියලුම ගණන් ටික හදන්න. ඊළඟ වීඩියෝ එකේදී අපිට බලා ගන්න පුළුවන් මොනවද? මේකේ උත්තර කොහොමද කියලා. ඒ නිසා අද ඔයගලන්ට මොනවද කරන්න තියෙන්නේ? මෙන්න මේකයි කරන්න තියෙන්නේ. දැන් මේ ටික දෙපාරක් තුන් පාරක් බලන්න. හරිද? බලලා ඉවර වෙලා මේකට අදාළ නෝට් එක ගන්න. හරිද? එච්චර ලොකු දෙයක් නෑ මේකේ. ඊට පස්සේ ළමයි මේ ටික ප්‍රැක්ටිස් කරන්න. මේ ගණන් ටික හදන්න. මොන හරි එකක් තිබ්බොත් ගෲප් එකට මැසේජ් එකක් දාන්න සර් මෙන්න මේක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ මොකද්ද මේක කියලා. හරිද? තනියම හදන්න ඕනේ. හදන්න බැරි ගානක් තිබ්බොත් මට කියන්න. නැත්නම් කෝල් එකක් හරි දෙන්න බැරිම අවස්ථාවේ මම කියලා දෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ ටික මෙව කරන්න. මේකේ කොහොමද කින්ද මන්ද වෙන්නේ කියන එක හොඳට බලලා මේ ගණන් ටික හදන්න. ඊළඟ එක තමයි හදනකොට ළමයි කැල් භාවිතා කරන්න එපා. නිකන් සුළු කරන්න. හරිද? දැන් මේක බලන්න. දැන් මේ වගේ මේ පොඩි ඒවා සුළු කරන කැල් එහෙම ගන්න එපා. කැල්ලකින් සුළු කරන්න එපා. කැල්ලකින් සුළු කරොත් නම් අර තියෙන සුළු කිරීමේ වේගවත් බව නැති වෙනවා. සුළු කරගන්න බැරි වෙනවා. ගාන දැක්කම බය හිතන තත්ත්වයටපත් වෙනවා සුළු කරන්න. ඒ නිසා මේ ගණනේ පාඩම තමයි සුළු කරන්නෙම හොඳටම ප්‍රැක්ටිස් වෙන එක. හදන්න එපා කැල්ලකේ. හරිද? බැරි ගණන් තිබ්බ ලඝු වලින් සුළු කරන්න. හරිද? ලඝු මතක නැති වුණොත් වෙනම ලඝු මතක තියෙන හැටිත් මම කියලා දෙන්නම්. හරිද? ඒ නිසා නිකන් හදන්න යන්න එපා. ඊළඟ එකට තමයි මේ කාලේ නිකන් ඉන්න එපා. මුල පාඩම මම ඔයගලන්ට ගෲප් එකකට දාලා තියෙනෝනේ අර බන්ධනවල එහෙම පාඩම් ටික. හරිද? මම පේපර් ටිකක් දාන්න ඒ ටික කරන්න. නොකර ඉන්න එපා ළමයි. විෂයෙන් පල්ලහැට විසික් වෙලා යයි. දන්නේ නැතුව පල්ලහැට යයි. මොකද නිකන් ඉන්නවා. අද ඉන්නවා පැය දෙක තුනක්. හෙටත් පැය දෙක තුනක් ඉන්නවා නිකන්. ඔහොම දැන් නොදෙනි Tamanට නොදෙනි විදිහට ලොකු කාලයක් නිකන් යන. ඒ නිසා මහන්සි වෙන්න. මොකද මේ මහන්සිය ප්‍රතිඵල ඔයගලන්ට තියෙනවා. නිකන් නෙමේ. වැඩ කරලා ඔයගල රැකගත්ත ලකුණු ප්‍රමාණය විෂයේ තියෙන දැනුම අතරින්න එපා. එහෙම අතෑරියොත්
ඔයගොල්ලන්ට මේක අල්ලගන්න බැරි තත්ත්වයට පස්සට විසික් වෙනවා. හරිද? ඒ නිසා ඔයගොල්ලන්ට මහන්සි වෙන්න, හොඳට වැඩ කරන්න, අතාරින්න එපා. මේක ඔයගොල්ලන්ට පුළුවන්. එහෙනම් ළමයි ගණනයේ නියමෙටම හදමු. ඒ නිසා ඒක හොඳට පුළුවන් කරන්න මහන්සියලා වැඩ කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඊටු ටික කතා කරමු. එහෙනම් අයබෝවන් ජය වේවා ළමයි.